අனைවරක්කම් වණක්කම් Tamil with Sureka YouTube channel එකට ඔබ ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ මේ වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල වාක්‍ය ටිකක් දෙමළ භාෂාවට හරවන්නේ කොහොමද කියලා. එතකොට අපිට මේ වාක්‍ය හරවන දෙමළ භාෂාවට පරිවර්තනය කරනකොට එක එක වචන අපිට හම්බ වෙනවා. ඒක කොහොමද හරියට සිංහල වාක්‍යයක් දෙමළ භාෂාවට පරිවර්තනය කරන්න කියලා දැනුමක් ලබා දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් ඉස්සරවම බලමු අපි ඔයාලට දීලා තියෙන පළවෙනි වාක්‍යය මොකක්ද කියලා. අද දවසේ වාක්‍ය 10ක් දීලා තියෙනවා. අපි බලමු පළවෙනි වාක්‍යය මොකක්ද කියලා. ඉස්සරවම ඔයාලට මම පළවෙනි වාක්‍ය විදිහට දීලා තියෙන්නේ ඒ කඩෙහි බොහෝ බඩු විකුණනු ලැබේ කියලා. ඒ කඩෙහි බොහෝ බඩු විකුණනු ලැබේ. හරි අපි මේ වාක්‍ය ලියාගනිමු. ඒ කඩෙහි බොහෝ බඩු විකුණනු ලැබේ. හරි මේක තමයි පළවෙනි වාක්‍ය විදිහට දීලා තියෙන්නේ. මෙතන තියෙනවා ඒ කඩෙහි. ඒ කියලා කියනකොට අපි ගන්න ඕනේ අන්ද කියන දෙමළ වචනේ. අන්ද කියලා තියෙනවා. එහෙම නැත්නම් අපිට මෙතන තිබ්බනම් මේ කියලා මේ කඩෙහි කියලා තිබ්බනම් ඒකට අන්ද කියන වචනේ ගන්න ඉන්ද කියන වචනේ. හරි දැන් මෙතන දීලා තියෙන්නේ ඒ කඩෙහි. අපි ලියමුකෝ අන්ද. කඩෙහි කියනකොට කඩයට කියනවා කඩයි කියලා. කඩෙහි කඩයේ කියන අදහස. එතකොට ඒකට අර විභක්ති ප්‍රත්‍යක් එකතු වෙලා කඩයිල් කියලා ඇවිත් තියෙනවා. එතකොට මෙතන අන්ද කඩයිල් කියලා ලියන්නත් පුළුවන්. වාට එහෙම නැත්නම් මෙතෙන්ට තව අල්කයන්නක් දාලා ලියන්නත් පුළුවන්. අන්දක් කඩයිල්. ඒ අල්කයන්න දාන්නේ මේ ඊළඟ වචනේ කයන්නෙන් ක අකුරෙන් පටන් ගන්න නිසා. අපි එහෙමම ලියමු. අන්දක් කඩයිල්. බොහෝ බඩු කියනකොට මෙතන බොහෝ භාණ්ඩ කියන අදහස තියෙන්නේ බහු වචනයි. එතකොට බොහෝ කියනකොට අපි ගන්න දෙමළ වචනේ තමයි පැල කියලා කියන්නේ. එතකොට ඒක ලියනකොට ලියන්නේ පයන්න සහ ලයන්න. උච්චාරණයේදී පැල කියලා උච්චාරණය කරනවා. බඩු එහෙම නැත්නම් භාණ්ඩ. එක භාණ්ඩයක් නම් අපි පොරුල් කියලා කියනවා. එහෙනම් මෙතන භාණ්ඩ එහෙම නැත්නම් බඩු කියලා කියන්නේ බහුවචනයි. පොරුට්කල් කියලා එන්න ඕන එතකොට. පොරුට්කල්. විකුණනු ලැබේ. විකුණනු ලැබේ. විකුණනවා කියලා කියනකොට අපිට ක්‍රියාමූල දෙකක් මතක් වෙනවා. එකක් විත්කප් පඩු කියන ක්‍රියාමූලය ගන්න පුළුවන්. එහෙම නැත්නම් විත්කප් පෙරු කියන ක්‍රියාමූලය මතක් වෙනවා. එතකොට විකුණනු ලැබේ කියලා කියනවා නම් අපිට ඒක වර්තමාන කාල වාක්‍යයක්. එතකොට අපි වර්තමාන කාලයෙන් මේක තියන්න ඕනේ. විත්කප් පඩු හින්ද්‍රන කියලා කියන්න පුළුවන් එක විදිහක්. හරිද? විත් කප් පඩු හින්ද්‍රන. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් මේ වෙනුවට විත් කප් පෙරු හින්ද්‍රන කියලා කියන්නත් පුළුවන්. වැරදි නෑ. විත් කප් පෙරු හින්ද්‍රන
එතකොට හරි. අර ඒ කඩෙහි බොහෝ බඩු විකුණනු ලැබේ. ඒක දෙමළෙන් කියනකොට அந்த කඩෙහි பல பொருட்கள் விற்கப்படுகின்றன කියලා ලිව්වත් හරි. அந்த கடையில் பல பொருட்கள் பெறுகின்றன කියලා කිව්වත් හරි. විற்கப்படுகின்றன විற்கப்பெறுகின்றன. හරි. ඊළඟට අපි බලමු ඔයාලට දීලා තියෙන දෙවෙනි වාක්‍යය මොකක්ද කියලා. අද දවසේ ඔයාලට මම ලබා දීලා තියෙන දෙවෙනි වාක්‍යය තමයි අපේ පන්තියේ බොහෝ දෙනෙක් සිටිති. අපේ පන්තියේ බොහෝ දෙනෙක් සිටිති. සිටිති කියන්නේ බහුවචනෙන් එන නිසා බොහෝ දෙනෙක් කියනකොට. හරි බලමුකෝ ඒක අපි ඉස්සෙල්ලා වාක්‍ය ලියන්නමු. අපේ පන්තියේ බොහෝ දෙනෙක් සිටිති. අපි මේ වාක්‍ය මෙහෙමම තියෙන විදිහටම හරවගෙන යමු පරිවර්තනය කරමු. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි සිංහල වාක්‍යයක් දෙමළට හරවනකොට මේ තියෙන විදිහටම හරවන්න පුළුවන් වාක්‍ය තියෙනවා. සමහර වාක්‍ය මේ තියෙන සිංහල වචනයම දෙමළට හරවන ගියොත් වැරදි වෙන අවස්ථා තියෙනවා. හරිද? සිංහල වාක්‍ය ඔයා දැක්ක ගමන් මේකට කියන්නේ මොකද්ද මේකට මොකද්ද කියලා මේ එක වචන ගානේ දෙමළ පදේ ලියාන යද්දි හරියන අවස්ථා තියෙනවා. එහෙම පරිවර්තනය කෙලින්ම කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වාක්‍ය තියෙනවා. හැබැයි බොහෝ විට මේ සිංහලෙක එහෙමම දෙමළට හරවන්න බැරි අවස්ථාවක් තියෙනවා කියලා මතක තියාගන්න. හරි මේකදී අපේ පන්තියේ බොහෝ දෙනෙක් සිටිති. අපිට ඒක කෙලින්ම හරවන්න පුළුවන් දෙමළට මෙහෙම අපේ කියනකොට පුතේ අපිට දාන්න පුළුවන් එමුදු කියන්නත් පුළුවන් එංගල් කියලා දාන්නත් පුළුවන්. හරිද? එංගල් පන්තියේ අර කඩයෙහි කිව්වා වගේ පන්තියට වහුප්පු කියලා කියනවා. එතකොට පන්තියේ කියනකොට වහුප්පිල් කියලා ලියන්න ඕනේ. එංගල් වහුප්පිල් බොහෝ කියන එකට අපිට පැල දාන දෙනෙක් කියන එකට වෙනම වචනයක් ගන්න නැහැ දෙමළ භාෂාවේ. බොහෝ දෙනෙක් කියනකොට අපිට කියන්න පුළුවන් පැලර් කියන වචනේ. තනි වචනයක් තියෙනවා බොහෝ දෙනෙක්. හරිද? එතකොට මෙතනින් යනවා පැලර්. මම මෙතන නැවතත් කියනවා මේ පෑයන්නක් කියලා ඈ શબ્දයක් දෙමළේ ඈ අකුරක් නැහැනේ. හැබැයි උච්චාරණයේදී අලගේ යාපනයේ දෙමළ භාෂාවෙන් පොඩ්ඩක් ඒ යාපනයේ දෙමළ ව්‍යවහාරයේ තියෙනවා මේ ඈ යන්න උච්චාරණය වෙනවා. පැලර් කියන වගේ શબ્දයක් එනවා. ඒකයි මේකට හැමතිස්සෙම මේ පැලර් කියන්නේ. හරිද? එහෙනම් බලමු එංගල් වහප්පිල් පැලර් සිටිති. සිටිති කියන එකට අපිට ගන්න පුළුවන් උල්ලනර් කියලා. උල්ලනර්. උල්ලනර්. හරි. එංගල් වහප්පිල් පැලර් උල්ලනර්. අපි මෙතනින්ම බලමු මෙතනම තුන්වෙනි වාක්‍යයක් දීලා ගමු. තුන්වෙනි වාක්‍යය වලට දීලා තියෙන්නේ මෙය අනවශ්‍යයි. මෙය අනවශ්‍යයි. අනවශ්‍යයි කියලා කියන්නේ පුතේ අවශ්‍ය නැහැ කියන අදහසනේ. අනවශ්‍යයි කියන්නේ අවශ්‍ය නැහැ ඕනේ නැහැ කියන අදහස. ඒක මම මේ වාක්‍යයට දැම්මේ අනවශ්‍යයි අවශ්‍ය නැත කියන අදහසට දෙමළ භාෂාවේ තියෙන වචනයක්. ඒක තියෙන්නේ වේණ්ඩියද ඉල්ලයි කියන එක තමයි අනවශ්‍යයි කියලා සිංහල තේරුම එන්නේ. එතකොට මෙය කියනකොට පුතේ
ඉස්සෙල්ලා අපි සිංහල වාක්‍ය ලියමුකෝ. මෙය අනවශ්‍යයි. අනවශ්‍යයයි. හරි. මේ කියනකොට මේක කියන අදහස අපි මේක කියලා කියනකොට මේ කියලා කියනකොට කියන වචනේ තමයි ඉදු. ඉදු. අනවශ්‍යයි කියලා අවශ්‍ය නැහැ කියලා කියන්නේ දෙන්නදී උතන වචන මෙතන වචන දෙකක් දෙලියනවා. වේන්දියද ඉල්ලයි. වේන්දියද. වේන්දියද ඉල්ලයි. හරි. එතකොට මේ වාක්‍ය දෙමළට හරවපුවම මේ අනවශ්‍යයි ඉදු වේන්දියද ඉල්ලයි කියලා එනවා. ඊළඟ වාක්‍යය දීලා තියෙන්නේ 4 වෙනි එක. ඔබ හෙට මෙහි පැමිණීමට අවශ්‍ය නැත. 4 වෙනි වාක්‍යය. ඔබ හෙට මෙහි පැමිණීමට අවශ්‍ය නැත. හරි. ඔබ කියනකොට නිංගල්. හෙට කියනකොට අපි ලියන්න ඕනේ නාලයිකු. 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 මෙහි කියලා කියනකොට පුතේ ඉංගේ කියන වචනේ ලියන්න ඕනේ. එහි කියලා තිබ්බනම් අංගේ. එහි අංගේ මෙහි ළඟනම් මෙහි ඉංගේ එක අකුරයි වෙනස් වෙන්නේ. එහෙනම් මෙහි කියලා තියෙන්නේ මෙතන ලියන්න ඕනේ ඉංගේ. පැමිණීමට අවශ්‍ය නැත. පැමිණීමට එන්නට ඒමට කියන අදහස මෙතන පිනිසාර්ථ කෘදාන්තයක් තියෙනවා. වාක්‍යයකින් හැදෙන එනම් වැර කියලා ලියවෙන්න ඕනේ. අවශ්‍ය නැත. අපි කලින් වාක්‍යයේ කිව්ව අවශ්‍ය නැහැ අනවශ්‍යයි කියලා කියනකොට එන්න ඕනේ වචන දෙකක්. මොකද්ද? වේන්දියද ඉල්ලයි. වේන්දියද ඉල්ලයි. හරි. එහෙනම් ඔබ හෙට මෙහි පැමිණීමට අවශ්‍ය නැත. දෙමළ වාක්‍ය තමයි நீங்கள் நாளைக்கு இங்கே வர வேண்டியது இல்லை. ඊළඟට ඔයාලට දීලා තියෙන වාක්‍ය පස්වෙනි එක තමයි මුදල් නොමැතිව කිසිවක් කළ නොහැකිය. අපි ඒක ලියාගනිමු. මුදල් නොමැතිව කිසිවක් කළ නොහැකිය. නොහැකිය. හරි. මෙතන අපි මුදල් කියන එකට පනම් කියන වචනේ ලියනවා. පනම්. නයන්න මෙන්න මේ මුර්ධ ජනයන්නේ. මේක අපිට දෙමළ වාක්‍ය දෙකකින් ලියන්න පුළුවන් ක්‍රම දෙකකට. නොමැතිව කියනකොට එකක් අපිට දාන්න පුළුවන් ඉල්ලාමල් කියලා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය කියන වචනේ දාන්න පුළුවන්. එහෙනම් අපි එක විදිහට ලියමුකෝ. පනම් ඉල්ලාමල්. පනම් ඉල්ලාමල්. කිසිවක් කළ නොහැකිය. කිසිවක් මොකවත්ම බෑ. එකක්වත් කියන අදහසෙන් ඒ කියන්නේ මොකක්වත්ම කරන්න බෑ කියන අදහසෙන් ඔන්රුම් කියලා දාන්න පුළුවන්. හරිද? ඔන්රුම්. ඔන්රුම්.
කල නොහැකි කරනවාට කියන ක්‍රියාමූලය තමයි සෙයි කියන එක. එතකොට ඒකේ පිළිසාර්ථක උදාන්තයත් එක්ක செய்ய முடியாது කියලා දාන්න පුළුවන්. முதல் නොමැතිව කිසිවක් කළ නොහැකිය. පணம் இல்லாமல் ஒன்றும் செய்ய முடியாது. එහෙම නැත්නම් ඔයාට මෙන්න මේ ඉල්ලාமல் කියන තැනට ඉන්ද්‍ර කියලා දාන්නත් පුළුවන්. பணமின்றி ஒன்றும் செய்ய முடியாது කියලා දාන්නත් පුළුවන්. 6 වෙනි වාක්‍යය තමයි ඔයාලට දීලා තියෙන 10ට පමණ පැමිණෙන්න. 10ට පමණ පැමිණෙන්න. දහයට පමණ පැමිණෙන්න. එතකොට මෙතන 10ට අපි 10 ඉලක්කමට කියනවා පත්තු කියලා. හරිද? 10 ඉලක්කමට පත්තු කියනවා. එතකොට 10ට පමණ පත්තුක කියලා කියන්න බෑ. උක්ක කියලා දානවනේ ට කියන අදහසට. එතකොට මෙතන පත්තුක කියලා ගන්න බෑ. රීතියක් තියෙනවා දෙමළ භාෂාවේ වෙලාවක් කියනකොට අපි කියන්නේ සම්පූර්ණ වෙලාව 1 2 3 4 ඒ විදිහට පූර්ණ සංඛ්‍යාවකින් වෙලාවක් කියනකොට ඒකට අපි දානවා මණි කියලා කොටසක්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි සිංහල කට්ටිය කියන්නේ 2ට 3ට 4ට 5ට කියලා එහෙමනේ. දෙමළ කට්ටිය එක කියනකොට කියන්නේ 3 පැයට 2 පැයට 4 පැයට අන්න ඒ වගේ කියවෙන්නේ. ඒ කියන්නේ අර ඉලක්කම දාලා මණි කියලා කොටසක් දානවා ඒ පැය කියන අදහස. එතකොට මෙතන ඔයාලට දීලා තියෙන්නේ 10ට පමණ පැමිණෙන්නේ. 10ට කියනකොට ඔයා ලියලා පත්තුක කියලා ලියුවොත් වැරදි. පත්තු කියලා විතරක් ලියවත් වැරදි. පත්තු මණි කියලා ලියවෙන්න ඕනේ. 10 පැයට කියන අදහසෙන් වගේ තමයි දෙමළ කට්ටිය පත්තු මණි, මුහුණු මණි ඒ විදිහට කියන්නේ. අපි 3ට 5ට 4ට කිව්වට එයාලා 4 පැයට 3 පැයට 2 පැයට කියලා අර පැය කියන කොටස කියවෙනවා. හරි බලමු. 10ට පමණ පැමිණෙන්න. පත්තු මණි. ඔන්න පත්තු මණි කියලා ලියුවයි කියලා දැන් මම කිව්වා. මණි කියනකොට දෙට තුනක් ඒකේ මූලදචන යනවා. පමණ විතර කියනකොට අලවිල් කියන කොටසක් ලියන්න ඕනේ. වචනයක් අලවිල්. பத்து மணி அளவில் පැමිණෙන්න. එන්න කියලානේ කියන්නේ. வாருங்கள். හරිද? 10ට පමණ පැමිණෙන්න. 10 මණි அளவில் வாருங்கள். මෙතන කියනකොට පුතේ 10 මණි அளவில் කියලා අර දෙකක් විදියට වචන කියවන්න ඕනේ. එකටම කියනකොට මණි அளவில் යයන්න වගේ මෙහි කියවෙනවා. 10 මණි அளவில் කියලා කියවෙනවා. නැත්නම් 10 මණි அளவில் කීකේ වාක්‍ය කියන්නේ නැහැ නේද? ගලාගෙන යමක් තියෙනවා. හරි 10ට පමණ පැමිණෙන්න 10 මණි அளவில் வாருங்கள். කියනවා නම් 3ට පමණ පැමිණෙන්න 3 මණි அளவில் வாருங்கள். හරිද? 4ට පමණ පැමිණෙන්න 4 මණි அளவில் வாருங்கள். ඒ විදිහට තියෙන්න ඕනේ. හරි ඊළඟට 7 වෙනි වාක්‍යය ඔයාලට දීලා තියෙනවා මම හෙට මෙහි එන බව ගුරුවරයා පැවසීය. හෙට මෙහි එන බව ගුරුවරයා පැවසීය.
අපි හෙට කියනකොට මෙතන නාලයක කියලාම දාන්න ඕනේ. නාලයක. මෙහි කලිනුත් කිව්වා මෙහි කියනකොට ඉංගේ කියන වචනේ දාන්න ඕනේ. එහි කියලා එනවා නම් තමයි අංගේ වෙන්නේ. හරිද? මෙහි කියන්න තියෙන්නේ එතකොට ඉංගේ. නාලයක ඉංගේ පැමිණෙන බව. එහෙම නැත්නම් එන බව. ඒකට ලියන්න පුළුවන් වචනේ වර්ගදාහ කියන වචනේ. හරිද? වර්ගදාහ. ගුරුවරයා පැවසිය. ගුරුවරයා මෙතන ආසිරියර් කියන වචනේ දාමු. ආසිරියර්. ආසිරියර් වචන කියන වචනේ දාමු කියවේ මෙතන ගුරුතුමා කියලා පිරිමි කෙනෙක් අඳුනනවා නම් අපිට ආසිරියන් කියලා කියන්න පුළුවන්. අර ගරු කිරීමට තමයි මේ ආසිරියර් කියලා ගෑනු පිරිමි දෙකලටම දාන්නේ. එහෙම නැත්නම් ගුරුතුමිය කියලා දුන්නා වට ආසිරියයි කියලා දාන්න පුළුවන්. මෙතන ගුරුතුමා ගුරුවරයා කියන අදහසින් ආසිරියර් ගරු කිරීම සහිතව කාඩර යන්න. හරි. පැවසිය. පැවසිය කියනකොට කූරිනාර්. කූරිනාර්. හෙට මෙහි එන බව ගුරුවරයා පැවසිය. நாளைக்கு இங்கே வருவதாக ஆசிரியர் கூறினார். දෙවෙනි වාක්‍ය දීලා තියෙනවා. ඊයේ මා සමග පැමිණි බව කමල් පැවසීය. ඊයේ මා සමග පැමිණි බව පැමිණි බව කමල් පැවසීය. හරි මේ වාක්‍ය දැන් පුතේ මේ අර කලින් කීවේ කලින් වාක්‍ය කීවේ එන බව කියලා. මෙතන තියෙන පැමිණි බව ඒ කියන්නේ ආපු බව කියන ඒ වචනේ හඳුන්වා දෙනවා නිසා ඊයේ කියලා කියද්දී අපි නේත්‍ර කියලා කියනවා. නේත්‍ර මා සමග මාත් එක්ක එන්නදන් පැමිණි බව කියනකොට වන්දදාහ කියලා එන්න ඕනේ. වරු එනවා එන බව වරුවදාහ පැමිණි බව කියන ආපු බව වන්දදාහ. නේත්‍ර එන්නදන් වන්දදාහ කමල් පැවසිය. කමල් එනවා නම් කමල් පැවසිය. කූරිනාන් මෙතන අර කලින් ගුරුවරයා පැවසීයකට කූරිනාර් දාලා රු දාලා ඒ කමල් පැවසීයකට කූරිනාන් උනේ කියලා ප්‍රශ්නයක් එනවා නම් මතක තියාගන්න ගුරුවරයා කියලා දැන්නේ අපි අවර් කියන අදහස් සර්වනාමය යටතේ. ඒ කියන්නේ යාට ගරු කරලා ගුරුවරයා කියන එක ඒකයි කූරිනාර් වලින් ඉවර කරේ. එහෙම රීතියක් තියෙනවා පුතේ. අපි සර්වනාමය අවර් කියලා තියෙනවා. ඔහු ගරු කිරීම යටතේ ආර් කියන ශබ්දයෙන් ඉවර වෙන්න ඕනේ. මේක ගත්තේ අවන් ඔහු කියන මේ ගරු කිරීමක් නැතුව නිකන් සාමාන්‍ය කාගෙන්නේ නමක්. එතකොට එයාට දානකොට අවන් කියලාවත් ආන් කියන ප්‍රත්‍යයෙන් ඉවර වෙන්න ඕනේ කියලා රීතියක් තියෙනවා. එහෙම නැත්නම් වාට කමල් කූරිනාර් කියලා එහෙම දිවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සාමාන්‍ය අපි කමල් කියන්නේ සාමාන්‍යයෙන් යාළුවෙක් වෙන්න පුළුවන්. එහෙම අර ගරු කිරීම අඩු නිසා යට කූරිනාන් කියලා වාක්‍ය අවසන් කරන්න පුළුවන්. මේක තමයි හරි විදිහ.
9 වෙනි වාක්‍යය දීලා තියෙනවා කොළඹට කැඳවාගෙන යන බව ඔබ ප්‍රකාශ කළෙහි. කොළඹට කැඳවාගෙන යන බව. යන බව ඔබ ප්‍රකාශ කළෙහි. කොළඹට මේ කැඳවාගෙන යනවා කියන්නේ අඬ ගහගෙන යනවා, එක්කලගෙන යනවා කියන අදහස. කොළඹට කැඳවාගෙන යන බව ඔබ ප්‍රකාශ කළේ. කොළඹට දෙමළෙන් කියනවා කොළඹ. කොළඹ. එතකොට කොළඹට කියනකොට කොළඹකු. කොළඹකු. කැඳවාගෙන යන බව. කැඳවාගෙන கூட்டிக்கொண்டு. 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 යන බව. යන බව. போவதாக. போவதாக. දැන් ඔයා දන්නවා එන බව මොකද්ද? එන බව කියලා කීවා වරුවදාහ, ආපු බව, පැමිණි බව, අතීතේ වන්දදාහ, මෙතන යන බව போவதாக. ඔබ ප්‍රකාශ කළෙහි. நீங்கள் கூறினீர்கள். කොළඹට කැඳවාගෙන යන බව ඔබ ප්‍රකාශ කළෙහි. கொழும்புக்கு கூட்டிக்கொண்டு போவதாக நீங்கள் கூறினீர்கள். හරි, ඊළඟට අපි බලමු ඔයාලට දීලා තියෙන 10 වෙනි වාක්‍යය. වැස්ස නම් හෙට එන්න එපා. වැස්ස නම් හෙට එන්න එපා. වැස්ස නම් හෙට එන්න එපා. වැස්ස නම් හෙට නොඑන්න කියන අදහස. එන්න එපා කියන අදහස. වැස්ස නම් වැස්සට කියනවා මලයි කියලා. නම් කියන එකට එන්රාල් කියලා දාන්න පුළුවන්. වැස්ස නම් මලයි එන්රාල්. මලයි කියනකොට හරියට මෙන්න මේලා යන්න ඕනේ, නැත්නම් අදහස වෙනස් වෙනවා. මලයි එන්රාල්. හෙට කියනවා ඔයාලා දන්නවා නාලෙක්කු. நாளைக்கு என்ன எப்பா வர வேண்டாம். வர வேண்டாம். හරි, එහෙනම් වැස්ස නම් හෙට එන්න එපා. මල එන්නා නාලෙක වර වෙන්නම්. හරි, එහෙනම් ඔන්න වාක්‍ය 10ක්, සිංහල වාක්‍ය 10ක් දෙවනට පරිවර්තනය කරන විදිහ කියලා දුන්නා. ඊළඟ දවසේ තවත් අලුත් වීඩියෝකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්. වණක්කම්.